right අපි පරිගණක ආශ්‍රිත ප්‍රකාශන ක්‍රියාවලිය මොකක්ද කියන එක ගැන තමයි අපි කතා කරේ. මොකටද පරිගණක ආශ්‍රිත ප්‍රකාශන ක්‍රියාවලියක් අවශ්‍ය වන්නේ කියලා අපි කතා කරා. ඒ කියන්නේ ප්‍රකාශනය يعني කියන්නේ මේ අපි විවිධ දේවල් අපිට ප්‍රකාශන කරන්න අවශ්‍ය වුණාම අපි ඒවට එක එක විදි ක්‍රම පාවිච්චි කරනවා. එතකොට ඒවා අතීතයේ ඉඳලම ඇවිල්ලා තියෙනවා. අද වෙනකොට මේ වගේ ලස්සන printed documents නේද? මේ වගේ ලස්සන ඒවා මගේ සතිත් පෙන්වන්නේ නිර්මාණය කරනවා. එතකොට මේවට අපි ප්‍රකාශන කියලා කියනවා, right? එතකොට පරිගණක ආශ්‍රිත දැන් අපිට ගිහිල්ලා printing කරන ආයතනවල ගිහිල්ලා කරගන්න පුළුවන් ඒවා පරිගණක ආශ්‍රිත printing, right? ඒවා ගෙවල් වලත් කරගන්න පුළුවන්. එතකොට ඒවයි ඇයි අපිට අවශ්‍ය වෙන්නේ කියලා අපි කතා කරා. අඩු පිරිවැය අපිට ආකර්ශනීය ඒවා නිමා කරගන්න පුළුවන්, ඉක්මනින් කරගන්න පුළුවන්, පහසුවෙන් කරගන්න පුළුවන්, කාර්යක්ෂමතාව හොඳයි. ඊට පස්සේ වැරදි නිවැරදි කිරීම වගේ දේවලුත් නැවත කරලා අපිට සකසා ගන්න පුළුවන්. එතකොට අපි අද කතා කරමින් හිටියේ ගිය සතියේ ඉඳලා පරිගණක ආශ්‍රිත ප්‍රකාශන වල තියෙන වැදගත්කම සම්බන්ධයෙන්. ඊට පස්සේ ඒ ප්‍රකාශන කරන එක අපි සරලව කොටස් 10ක් යටතේ අපි කතා කරා. එතකොට අද මේක කොටස් 4ක් යටතේ නැවත අපි විග්‍රහ කරගන්නවා. මේ කොටස් 10 තිබ්බ දේවල්. දැන් මෙතන තියෙනවා අත්පිටපත් සකස් කිරීම, පරිගණකය මගින් අක්ෂර යෝජනය, පිටසැලසුම් කිරීම, මුල් පිටපත ලබා ගැනීම, ආදර්ශ පිටපතක් හදා ගැනීම, ඒ ආදර්ශ පිටපතට අනුව අවශ්‍ය පිටපත් ගන්න එක, ඊට පස්සේ කවර මොන හරි දාලා බයින් කරන එක, ඊට පස්සේ අපි මොටර් සිල්ටුව අවශ්‍ය වුණොත් ඒවා කපා ගන්න එක සහ අවසන් ડોකියුමන්ට් එක ගන්න එක, right? ඒතකොට මේක අපි ප්‍රධාන කොටස් වලින් අපි අද කතා කරනවා පරිගණක ආශ්‍රිත ප්‍රකාශන ක්‍රියාවලියම ප්‍රධාන කොටස් 4ක් යටතේ අපි අද දවසේ කතා කරන්නේ, right? එතකොට මෙන්න මේ පරිගණක ආශ්‍රිත ප්‍රකාශන ක්‍රියාවලිය ප්‍රධාන කොටස් විදිහට ගත්තාම අපිට 4ක් විදිහට ගන්න පුළුවන්. පළවෙනි එක අත් පිටපත සැකසීම. හරි? අපි මේක අත් පිටපත කියලා කිව්වට අතින් ලියන්න ඕනේ නෑ. දැන් ඔයගොල්ලොන්ට මේක පැටලෙනවා වගේ නම් හිතන්න ඔයගොල්ලෝ ලියනවා නව කතාවක්. පොඩි නව කතාවක්, right? අපේ ළමෙක් කොන්න දැන් ඔයගොල්ලෝගේ ළමෙක් එක්කෙනෙක් ලියනවා ලස්සන නව කතාවක්. right? දැන් ඕක අතින් ලියන්නත් පුළුවන් පෑනක් අරගෙන. නේ? ඊට පස්සේ දැන් මෙතින් පෑනක් අරගෙන අතින් ලියන්නත් පුළුවන්, right? එහෙම නැත්නම් අපිට පරිගණකය පාවිච්චි කරලා Word document එකක්, Word MS Word කියලා තියෙන Microsoft Word කියලා, ඒ වගේ එකකින් අපිට පරිගණකය පාවිච්චි කරලා එකපාර හැම හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පාරණ ටයිප්‍රයිටර් එකක් තියෙනවා නම් අර මම ඉදසා වීඩියෝ එකක් පෙන්නුවේ නේද? කොටස් ගාලා ගහලා එහෙම හදා ගන්නත් පුළුවන්, right? එතකොට මේ මොන ක්‍රමයකින් හරි මුල් පිටපතක් විදිහට තමයි මේ අත් පිටපත කියන එක අපි හඳුන්වන්නේ. දැන් ඔන්න ඕගොල්ලෝ ඉස්සලාම නව කතාවක් ලිව්වා, right? ඔන්න ඒක දැන් තියෙනවා. දැන් නව කතාව තිබ්බට හරියන්නේ නැහැ. මේක ලස්සන්ට print කරන්න පුළුවන් විදිහට හදා ගන්න ඕනේ. අන්න එතෙන්දී තමයි අපිට අකුරු යෝජනය සහ ඒ කියන්නේ අකුරු කියන්නේ පරිගණකයකට ගැනීම සහ පිටු හොඳට සකස් කරන්න ඕනේ. නිකන් පරිගණකයේ ටයිප් කරා කියලා හරියන්නේ නැහැ නේද? ඒක ලස්සන්ට අවශ්‍ය පරිදි දැන් අපි මේ පොත ගත්තු නේද? ලස්සන්ට මේ පිටු අංක දාලා මේ වගේ ලස්සන්ට පාටවල් යොදලා ඇතුළේ අවශ්‍ය රූප සටහන් තියෙනවා නම් ඒවා දාලා, right? මේ වගේ ලස්සන්ට හදනවානේ පොත. රූප සටහන් දාලා අංක දාලා මේ උඩ තියෙනවා වෙනම අවශ්‍ය විදිහට, right? හරි. එතකොට පොතක් හදනකොට ඒක පිළිවෙලකට හදන්න පුළුවන්. පොතක් හරි මොකක් කර ප්‍රකාශනයක් හදනකොට. ඒත් ඒක පරිගණක ආශ්‍රයෙන් අපිට කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි දැන් ඔන්න ඊට පස්සේ තමයි අපි හොඳට හදාගත්ත ડોකියුමන්ට් එක අපි ඊට පස්සේ ඔන්න මුද්‍රණ කටයුතු සිද්ධ කරනවා.
මුද්‍රණ කටයුතු සිද්ධ කරනකොට අපිට පුළුවන් සාමාන්‍ය print එකක් තියෙනවා නම් ඒකෙන් print outs ගහ ගන්න පුළුවන්. right? එහෙම නැත්නම් අපිට එකක් අරගෙන ඉවර වෙලා ෆෝටෝකෝපි මැෂින් එකක් වගේ තියෙනවනම් නේද? ඡායා පිටපත් කරන යන්ත්‍රය කියලා කියන්නේ. ඊපස්සේ ඒ වගේ එකකින් ගහ ගන්න පුළුවන්. එහෙම නැත්නම් තව තියෙනවා ස්ටෙන්සිල් printing කියන්නේ මේ අණු පිටපත් කරන යන්ත්‍ර කියලා. ඒකේ කරන්නේ ස්ටෙන්සිල් එකක් කපා ගන්නවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ කරන පරිගණකයෙන් ගත්ත print out එක ස්ටෙන්සිල් එකක් වගේ අච්චුවක් වගේ කැපෙන එක. හරි? එතකොට ඒක තියලා ඉවර වෙලා ඒ මැෂින් එකේ printing දුන්නාම ඒක print කරගන්නවා. මම පොඩි වීඩියෝ එකක් ඇති ඒකත් පෙන්නනවා. ගොඩාක් පටලව ගන්න ඕනේ නැහැ. හොඳම මේ කියන්නේ ගැලපෙනම වීඩියෝත් හොයාගන්න අමාරුයි මේවට. යම් තාක් දුරට ඔයගලන්ට තේරෙන වීඩියෝ එකක් මම හොයාගත්තා. ඊට පස්සේ අවසානයේ මෙන්න මේ විදිහට හදාගත්ත පොත් අපි නිමි කටයුතු කරනවා. right? නිමි කටයුතු කරනවා කියන්නේ ඒක පොත බයින්ඩ් කරන්න එපා, බඳින්න එපා. right? මේවා බැඳලා තියෙනවා. ඒකට තව තියෙනවා ඔය ස්පයිරල් බයින්ඩින් කියලා එහෙම තියෙන එහෙම කෑල්ලක් තියෙනවා. කොහොම දාලා තද කරනවා. right? ඊට අමතරව අපිට අවශ්‍ය නම් මේවා ලැමිනේට් කරන්න පුළුවන්. ලැමිනේට් කරනවා කියන්නේ නිකන් උඩ වීදුරුවෝ වගේ. වීදුරුනේ අතර ප්ලාස්ටික් එකක් වගේ තියෙන්නේ. right? මේ ආකාරයෙන් කොහොම හරි පොත ලස්සනට නිමා කරන එක තමයි නිමි කටයුතු කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කොටස් 4 යටතේ තමයි අපි අද කතා කරන්නේ පරිගණක ආශ්‍රිත ප්‍රකාශන ක්‍රියාවලිය. අපි එහෙමනම් මාතෘකාව දාගන්න පරිගණක ආශ්‍රිත ප්‍රකාශන ක්‍රියාවලිය. පරිගණක ආශ්‍රිත ප්‍රකාශන ක්‍රියාවලිය. පරිගණක ආශ්‍රිත ප්‍රකාශන ක්‍රියාවලිය. හරි ඒක යටතේ ලියා ගන්න. අප පෙර සඳහන් කළ පරිගණක ආශ්‍රිත ප්‍රකාශන ක්‍රියාවලිය අප පෙර සඳහන් කර පරිගණක ආශ්‍රිත ප්‍රකාශන ක්‍රියාවලිය අප පෙර සඳහන් කර පරිගණක ආශ්‍රිත ප්‍රකාශන ක්‍රියාවලිය වඩාත් සරල ලෙස ප්‍රධාන පියවර 4ක් යටතේ වඩාත් සරල ලෙස ප්‍රධාන පියවර 4ක් යටතේ සාකච්ඡා කළ හැක. ප්‍රධාන පියවර 4ක් යටතේ සාකච්ඡා කළ හැක. ඒවා නම් පළවෙනි එක අත්පිටපත සැකසීම. අත්පිටපත සැකසීම.
දෙවැනි එක අකුරු යෝජනය හා පිටු සැලසුම් කිරීම. අකුරු යෝජනය එක වචනයක් ඈ. අකුරු යෝජනය හා පිටු සැලසුම් කිරීම. පළවෙනි එක අත්පිටපත සැකසීම, දෙවෙනි එක අකුරු යෝජනය හා පිටු සැලසුම් කිරීම. අකුරු යෝජනය හා පිටු සැලසුම් කිරීම. තුන්වෙනි එක මුද්‍රණය හා පිටපත් කරණය. තුන්වෙනි එක මුද්‍රණය හා පිටපත් කරණය. මුද්‍රණය හා පිටපත් කරණය. හතරවෙනි එක නිමි කටයුතු සිදු කිරීම. හතරවෙනි එක නිමි කටයුතු සිදු කිරීම. නිමි කටයුතු සිදු කිරීම. හරි, ඒකේ පළවෙනි එක විදියට අත්පිටපත සැකසීම කියලා ලියා ගන්න. අත්පිටපත සැකසීම. අත්පිටපත සැකසීම. ඒක යටතේ ලියා ගන්න. මුද්‍රණය සඳහා මුද්‍රණය සඳහා ඉදිරිපත් කරන ලද මුද්‍රණය සඳහා ඉදිරිපත් කරන ලද පළමු හා මූලික ලේඛනය ලෙස මුද්‍රණය සඳහා ඉදිරිපත් කරන ලද පළමු හා මූලික ලේඛනය ලෙස පළමු හා මූලික ලේඛනය ලෙස අත්පිටපත හැඳින්විය හැක. අත්පිටපත හැඳින්විය හැක. අත්පිටපත හැඳින්විය හැක. ඒකටම එය අත්තකුරු හෝ එය අත්තකුරු හෝ එය අත්තකුරු හෝ යතුරු ලියනයක් හෝ ටයිප්රයිටර් එක කියලා කියන්නේ අපි මම එක දවසක් වෙනුවේ ඒක යතුරු ලියනය හෝ එහෙම නැත්නම් යතුරු ලියනයක් හෝ ඒ අත්තකුරු හෝ යතුරු ලියනයක් හෝ පරිගණකයක් ආදී පරිගණකයක් ආදී පරිගණකයක් ආදී පරිගණකයක් ආදී ඕනෑම ක්‍රමවේදයක් භාවිතා කර සකසාගත හැක. ඕනෑම ක්‍රමවේදයක් භාවිතා කර සකසාගත හැක. ඕනෑම ක්‍රමවේදයක් භාවිතා කර සකසාගත හැක. අලුච්ඡේදකින් ඒකෙම අලුච්ඡේදකින් මෙහිදී පරිගණක අත්පිටපතක් සැකසීමේදී අලුච්ඡේදකින් මෙහිදී පරිගණක අත්පිටපතක් සැකසීමේදී
පරිගණක අත්පිටපතක් සැකසීමේදී බහුලව දක්නට ලැබෙන්නේ Microsoft Word බලන්න ඔයගලන්ට මම මේ ෂෙයා කරලා තියෙන්නේ Microsoft Word ඉංග්‍රීසි එකත් ලියා ගන්න Microsoft Word Microsoft Word මෘදුකාංගය භාවිතා කරමින් Microsoft Word මෘදුකාංගය භාවිතා කරමින් අත්පිටපත් සැකසීමයි. අත්පිටපත් සැකසීමයි. මෙහි සිංහල දෙමළ හෝ ඉංග්‍රීසි මෙහි සිංහල දෙමළ හෝ ඉංග්‍රීසි ආදී මෙහි සිංහල දෙමළ හෝ ඉංග්‍රීසි ආදී අවශ්‍ය ඕනෑම භාෂාවක අකුරු භාවිතා කළ හැකිය. අපිට අවශ්‍ය ඕනෑම භාෂාවකින් ඒක පරිගණකයේ තියෙනවා නම් පාවිච්චි කරන්න පුළුවන්. මෙහි සිංහල දෙමළ හෝ ඉංග්‍රීසි ආදී ඕනෑම භාෂාවක අකුරු භාවිතා කළ හැකිය. හරි අපි ඒ කතා කරේ අත් පිටපත් සැකසීම සම්බන්ධයෙන් right ඒ කියන්නේ ඒක අතින් ටයිප්‍රයිටර් එකකින් හරි කම්පියුටර් එකකින් හරි අපිට ඕන විදිහකට හදා ගන්න පුළුවන්. හැබැයි කම්පියුටරෙන් හදන්න නම් පිළිවෙලට හදන්නත් පුළුවන්. අපිට විවිධ භාෂා පාවිච්චි කරලා ඒක කරන්නත් පුළුවන්. ඊට පස්සේ අපි අත්පිටපතක් හදාගත්තයින් පස්සේ දැන් ඒක අපිට print කරන්න ඊළඟ වැඩේට යන්න වෙනවා. අපි ඊළඟට කරන්නේ අකුරු යෝජනය සහ පිටු සැකසීම. ඒ කියන්නේ හරියට අකුරු ටික පරිගණකයට ඇතුල් කිරීම සහ හොඳ ලස්සනට පිටු ටික හදාගන්න එක අපි කරන්නේ. right? එතකොට මේ ලස්සනට පිටු ටික හදාගන්න අපිට ඒ කියන්නේ මේක page setup කරනවා කියලා කියන්නේ මේකට විවිධ දේවල් ලෝකයේ අද වෙනකොට තියෙනවා. අපිට ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන් ඇත්තටම අපි කලින් කතා කරපු Microsoft Word එකත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ publisher කියලා තියෙනවා. MS Publisher කියලා තියෙනවා. InDesigning කියලා තියෙනවා. Page Maker කියලා තියෙනවා. මේ Adobe කියලා කියන්නේ ඒක company එක. ඊට පස්සේ Corel Draw වගේ දේවල් තියෙනවා right? එතකොට මේවා මේ වගේ software පාවිච්චි කරලා පිළිවෙලකට ලස්සනකට මේවයි තියෙන effects එහෙම නැත්නම් ඒකේ තියෙන tools ඒ කියන්නේ විවිධ ක්‍රමෝපායන් පාවිච්චි කරලා ලස්සනට අපිට පොත ඩිසයින් කරගන්න පුළුවන්. පොත හදාගන්න පුළුවන්. පොත හරි අපිට අවශ්‍ය කරන ප්‍රකාශනය හරි ලස්සනට හදාගන්න පුළුවන් print එකට දෙන්න කලින්. ඒකට පිළිවෙලකට මේ වැඩේ කරන්න පුළුවන්. අකුරු යෝජනය සහ පිටු සැකසුම කියලා කියන්නේ අන්න ඒ කොටස. ඒ කියන්නේ අපි දෙවනියට කරන තුන්වෙනියට කරන කොටස විදිහට තමයි අපිට ඒක ගන්න පුළුවන් වෙන්නේ. sorry දෙවනියට කරන කොටස විදිහට තමයි අපිට ඒක ගන්න වෙන්නේ. එතකොට අපි දෙවනි එක විදිහට නැවත ලියා ගන්නවා අකුරු යෝජනය සහ පිටු සැලසුම් කිරීම.
පළවෙනි එක අත්පිටපත සැකසීම, දෙවෙනි එක අකුරු යෝජනය සහ පිටු සැලසුම් කිරීම. දෙවෙනි එක අකුරු යෝජනය සහ පිටු සැලසුම් කිරීම. අකුරු යෝජනය සහ පිටු සැලසුම් කිරීම. ඒක යටතේ ලියා ගන්න. අත්පිටපත භාවිතයෙන් අත්පිටපත භාවිතයෙන් පරිගණකයක් තුලින් යතුරු ලියනය සිදු කළ හැකිය. ඒ කියන්නේ අපිට ටයිප් කරගන්න පුළුවන්. අත්පිටපත භාවිතයෙන් පරිගණකයක් තුලින් යතුරු ලියනය සිදු කළ හැකිය. යතුරු ලියනය සිදු කළ හැකිය. නමුත් ඉන් පසු මෙහි පිටු සැලසුමද සිදු කළ යුතුවේ. නමුත් ඉන්පසු මෙහි පිටු සැලසුමද සිදු කළ යුතුවේ. ඒ සඳහා සුදුසු මෘදුකාංගයක් භාවිතා කිරීම ඉතාමත් වැදගත් වේ. මෘදුකාංගයක් භාවිතා කිරීම ඉතාම වැදගත් වේ. සාමාන්‍යයෙන් Microsoft Word භාවිතා කර ඉස්සලා අපි ලිව්වේ Microsoft Word භාවිතා කර වුවද Microsoft Word භාවිතා කර වුවද Microsoft Word භාවිතා කර වුවද පිටු සැකසීම මනා ලෙස සිදු කළ හැකිය. සාමාන්‍යයෙන් Microsoft Word භාවිතා කර වුවද පිටු සැකසීම මනා ලෙස සිදු කළ හැක. නමුත් සාපේක්ෂව වඩාත් අලංකාරවත් ලෙස පිටු සැකසීමට
සාපේක්ෂව වඩාත් අලංකාරවත් ලෙස පිටු සැකසීමට හැකිවන පරිදි වැඩි දියුණු කරන ලද හැකිවන පරිදි වැඩි දියුණු කරන ලද මෘදුකාංග ගණනාවක් දැකගත හැක. අලංකාරවත් ලෙස පිටු සැකසීමට හැකිවන පරිදි වැඩි දියුණු කරන ලද මෘදුකාංග ගණනාවක් දැකගත හැක. ඒ අනුව දැනට තිබෙන ඉතාමත් ජනප්‍රිය මෘදුකාංග පහත පරිදි හඳුනාගත හැක. ජනප්‍රිය මෘදුකාංග පහත පරිදි හඳුනාගත හැක. මෙන්න මේ හතර ලියාගන්න මං ෂෙයා කරලා තියෙන්නේ Adobe PageMaker, Adobe InDesigner, Microsoft Publisher, Corel Draw තවත් තියෙනවා. මේ හතර ඇති. Adobe PageMaker, Adobe InDesign, Microsoft Publisher, Corel Draw. සමහරවිට Photoshop වගේවත් ගන්නවා ඔය ප්‍රකාශන වලදී. ගැටලුවක් නැහැ, මේ හතර විතරක් ඇති. Adobe PageMaker, InDesign, Microsoft Publisher, Corel Draw. Right? හරි නේද? PageMaker, InDesign, Publisher, Corel Draw. right? එතකොට අපි දැන් දෙවෙනියට කතා කරේ අත්පිටපතක් හම්බුනයින් පස්සේ මේක පරිගණකගත කරලා ලස්සන්ට පිටු ටික හදාගන්න ඕන, print out කරන්න කලින් ඔය අංක දාලා ලියන්න ඕන තියෙනවා. සමහරව කෙටි යෙදුම් එහෙම තියෙනවානේ නේද? ඒවා දාලා නම් දාලා මොනවා හරි පින්තූර තියෙනවා නම් ඒවා ඇතුළත් කරලා ලස්සන්ට මේක පිටුව සකසා ගන්න ඕනේ. එහෙම නැත්නම් පිටු ටික ලස්සන්ට සකසා ගන්න ඕනේ. එතකොට ඒක කරන්නේ කොහොමද? ඒකට අවශ්‍ය කරන මෘදුකාංග කීපයක් එක්ක තමයි අපි මේ කතා කරේ. ඊළඟට තුන්වෙනියට කතා කරන්න තියෙන්නේ print කරන එක සහ නැවත ඒකේ පිටපත් ගන්න එක තමයි අපි කතා කරන්නේ. මුද්‍රණය හා තුන්වෙනි එක මුද්‍රණය හා පිටපත් කරණය. තුන්වෙනි එක මුද්‍රණය හා පිටපත් කරණය.
මුද්‍රණය හා පිටපත් කරණය. දැන් ඔය පිටපත් කරණය එහෙම නැත්නම් print කරන එකේ print print කරනවා කියන්නේ අපි printer එකකින් ඉස්සලම ගන්නවා. පිටපත් කරනවා කියලා කියන්නේ ඒකේ තියෙන copies ගන්න එක, right? එතකොට අපිට අණු පිටපත් යන්ත්‍ර තියෙනවා, ඡායා පිටපත් යන්ත්‍ර වගේ මේවයි අපිට ගන්න පුළුවන් කොපීස් එහෙම නැත්නම් පිටපත් ටික ගන්න පුළුවන්, right? එතකොට මේ අණු පිටපත් යන්ත්‍රය කියලා කියන්නේ ෆොටෝකෝපි මැෂින් එක දන්නවනේ. ඒකේ කරන්නේ ලයිට් එකක් වගේ යනවා පේනවා අපිට. ඒකෙන් ස්කෑන් කරගන්නවා ඩොකියුමන්ට් එක. right? ඒකේ පිටපතක් විදියට තමයි අර කට ගාලා ඊට පස්සේ print කරලා දෙන්නේ. අණු පිටපත් යන්ත්‍රයක කරන්නේ අර ස්කෑන් කරගන්නවා නෙවෙයි. ඒක එයා කපා ගන්නවා ඒකේ තියෙන හැඩතල අකුරු පින්තූර ඒක කපා ගන්නවා. අපි ඒකට කියනවා ස්ටෙන්සිල් එකක් කියලා. right? ඒක කපාගෙන ඉවර වෙලා ඊට පස්සේ ඒක පාවිච්චි කරලා printing කරගෙන යනවා. right? චූටි වීඩියෝ එකක් තියෙනවා අපි ඒකත් බලමු. මට සවුන්ඩ් දාන්න අමතක වුණා. කමන්න අපි චුට්ටක් ලියලා ඇවිල්ලා නැවත මේ වීඩියෝ එක බලාගමු. සවුන්ඩ් දාන්න අමතක වුණා. අපි මේ ගැන පොඩ්ඩක් ලියාගමු. ලියාගෙන ඉවර වෙලා අපි නැවතෙමු. මාතෘකාව වෙන්නේ තුන්වෙනි එක මුද්‍රණය හා පිටපත් කරණය. මුද්‍රණය හා පිටපත් කරණය. ඒක යටතේ ලියා ගන්න. පරිගණකයේ විසින් සකසන ලද පරිගණකයේ විසින් සකසන ලද පිටු පරිගණකයේ විසින් සකසන ලද පිටු පරිගණකයට සම්බන්ධ කරන ලද පරිගණකයේ විසින් පරිගණකය මගින් සකසන ලද පිටු පරිගණකයට සම්බන්ධ කරන ලද පරිගණකයට සම්බන්ධ කරන ලද මුද්‍රණ යන්ත්‍රයකින් මුද්‍රණය කෙරේ. මුද්‍රණ යන්ත්‍රයකින් මුද්‍රණය කෙරේ. මුද්‍රණ යන්ත්‍රයකින් මුද්‍රණය කෙරේ. ඔන්න දැන් print out එක ගන්නවා. ඒකටම ඔබට පරිගණක මුද්‍රණ යන්ත්‍රයක් නොමැති නම් ඔබට පරිගණක මුද්‍රණ යන්ත්‍රයක් නොමැති නම් ඔබට පරිගණක මුද්‍රණ යන්ත්‍රයක් නොමැති නම් එය වෙනත් පරිගණක මුද්‍රණ සේවා ලබා දෙන තැනකින් 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 ලබාගත හැකිය. right? ගෙදර printing machine එකක් නැත්නම් අපිට පුළුවන් ඔය පොඩි ෂොප් තියෙන එකකට ගිහලා print outs ටික ගන්න පුළුවන්. මුද්‍රණ සේවා ලබා දෙන තැනකින් ලබාගත හැකිය.
වැඩි පිට අලුත් ඡේදකෙන් ලියා ගන්න. ඔබට වැඩි පිටපත් ප්‍රමාණයක් ලබා ගැනීමට අලුත් ඡේදකින් ඔබට වැඩි පිටපත් ප්‍රමාණයක් වරහන් ඇතුලේ 50කට වැඩි ආසන්න වශයෙන් 50කට වැඩි ඔබට වැඩි පිටපත් ප්‍රමාණයක් වරහන් ඇතුලේ ආසන්න වශයෙන් 50කට වැඩි ලබා ගැනීමට අවශ්‍ය වූ විට ඔබට වැඩි පිටපත් ප්‍රමාණයක් ලබා ගැනීමට අවශ්‍ය වූ විට ඩිජිටල් අණුපිටපත් යන්ත්‍රයක් ඩිජිටල් අණුපිටපත් යන්ත්‍රයක් මගින් ඩිජිටල් අණුපිටපත් යන්ත්‍රයක් මගින් හෝ ඩිජිටල් අණුපිටපත් යන්ත්‍රයක් මගින් හෝ ඡායා පිටපත් යන්ත්‍රයක් මගින් ඩිජිටල් අණුපිටපත් යන්ත්‍රයක් මගින් හෝ ඡායා පිටපත් යන්ත්‍රයක් මගින් පිටපත් ලබා ගැනීම යෝග්‍ය වේ. ප්‍රින්ටරෙන්ම ගහන්න නැතුව 50කට වඩා වැඩි නම් ටිකක් වැඩිපුර තියෙනවා නම් 50ක් කියලා ගාණක්ම නෙවෙයි ආසන්න වශයෙන් අපි 50ක් 100ක් වගේ තියෙනවා නම් වැඩිපුර තියෙනවා නම් අපිට හොඳම වැඩේ තමයි ප්‍රින්ටරෙන් ගහන්න නැතුව එක ෆොටෝකොපි මැෂින් එකකින් ගහ ගන්න එක. එහෙම නැත්නම් අර ස්ටෙන්සිල් තියෙන මැෂින් එකකින් කරන එක තමයි හොඳම වැඩේ. ඡායා පිටපත් යන්ත්‍රයක් මගින් පිටපත් ලබා ගැනීම යෝග්‍ය වේ. මෙවැනි යන්ත්‍ර මෙවැනි යන්ත්‍ර අද වන විට සුලභව දැකගත හැක. මෙවැනි යන්ත්‍ර අද වන විට සුලභව දැකගත හැක. මෙවැනි යන්ත්‍ර අද වන විට සුලභව දැකගත හැක. මෙවැනි යන්ත්‍ර අද වන පොඩි අනුමාතෘකාවක් වගේ දාගත්තත් කමක් නෑ. බහුලව දැකගත හැකි
පරිගණකාශ්‍රිත බහුලව දැකගත හැකි පරිගණක ආශ්‍රිත බහුලව දැකගත හැකි පරිගණක ආශ්‍රිත මුද්‍රණ යන්ත්‍ර බහුලව දැකගත හැකි පරිගණක ආශ්‍රිත මුද්‍රණ යන්ත්‍ර මම ඒ ටිකත් ඔයගොල්ලන්ට දාන්නම් ඒකත් බලලා පැහැදිලිව ලියා ගන්න. ඩොට් මුද්‍රණ යන්ත්‍ර ඩොට් මෙට්‍රික්ස් කියලා කියන්නේ. ඩොට් මුද්‍ර මේවා දැන් මම නැත්නම් වැඩියෙන් පාවිච්චි වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ඔය දැකලා ඇති සුපර් මාකට් වල වගේ අර වදින 30 ගා වදින අන්න ඒවම නෙවෙයි ඒ වගේ එකක්. ඩොට් මුද්‍රණ යන්ත්‍ර. ඩොට් වලින් තමයි මේක අවශ්‍ය කරන අකුරු වල print එක වදින්නේ. අද ටිකක් අඩුයි අද කාලේ වෙනකොට පාවිච්චි වෙනවා. ඩොට් මුද්‍රණ යන්ත්‍ර. දෙවෙනි එක ඉන්ක් ටැන්ක් මුද්‍රණ යන්ත්‍ර. නූතනයේදී බහුලවම පාවිච්චි වෙනවා. ඒ කියන්නේ ඉන්ක් ටැන්ක් එකක් තියෙනවා මේක. ඒකට අපිට කඩෙන් අරගෙන තීන්ත දාන්න පුළුවන්. පුරවලි වල ඒක වහලි වෙලා print එකට දාන්න පුළුවන්. කොස්ට් එකත් අඩුයි. ඒ කියන්නේ ඒකට යන වියදම අඩුයි. ඉන්ක් ටැන්ක් මුද්‍රණ යන්ත්‍ර. ඩොට් මුද්‍රණ යන්ත්‍ර දෙවෙනි එක ඉන්ක් ටැන්ක් මුද්‍රණ යන්ත්‍ර. ඉන්ක් ටැන්ක් කියන එක තේරෙනවනේ. තීන්ත ටැංකිය තියෙන. කියන්නේ පොඩි ටැංකියක් චූටි චූටි මෙහෙම තියෙනවා. ඒකට ඒවට අපිට තීන්ත වර්ග පාට දාන්න පුළුවන්. පාට දාලා වහලා කළුයි ගොඩක් වෙලාවට කොළයි කහයි නිලුයිනේ තියෙන්නේ නේද? මට මතක විදියට. එතකොට ඒ ටික දාලා වහල් ඉවර වෙලා අපිට print කරන්න පුළුවන්. ඒතකොට අර තීන්ත වලින් තමයි වදින්නේ. ඉන්ක් ටැන්ක් මුද්‍රණ යන්ත්‍ර. ඊළඟට ඉන්ක් ජෙට් මුද්‍රණ යන්ත්‍ර හෝ බබල් ජෙට් මුද්‍රණ යන්ත්‍ර. ඉන්ක් ජෙට් මුද්‍රණ යන්ත්‍ර හෝ බබල් ජෙට් මුද්‍රණ යන්ත්‍ර. මේවයි තියෙන මෙහෙම පොඩි කෑල්ලක් කාට්‍රිජ් එක කියලා කියන්නේ. ඒක දාලා ඉවර වෙලා ඒකෙන් තමයි print වෙන්නේ. ඉන්ක්ජෙට් මුද්‍රණ යන්ත්‍ර හෝ බබල් ජෙට් මුද්‍රණ යන්ත්‍ර. ඊළඟට ලේසර් මුද්‍රණ යන්ත්‍ර. මේක ටෝන එකක් කියලා තියෙනවා. මෙහෙම දිග කෑල්ලක් වගේ එකක්. ඕක මම දාන්න ඕනේ. printer එක ඇතුළට ටෝන එක. දැම්මයින් පස්සේ තමයි ඒකෙන් print කරන්නේ. කළු පාට කෑල්ලක් තියෙනවා දිග. ගොඩක් කරලා black and white තමයි තියෙන්නේ. ලේසර් මුද්‍රණ යන්ත්‍ර. ලේසර් මුද්‍රණ යන්ත්‍ර. ඊට පස්සේ ඡායා පිටපත් යන්ත්‍ර. ෆොටෝකොපි මැෂින් එක කියන්නේ. ෆොටෝකොපි මැෂින් එකෙත් අපිට මේ සමහර ඒවා කියන්නේ අර ලේසර් මැෂින් එකේ වගේ ටිකක් ලොකු ටෝන එකක් තියෙනවා. ඒක අපිට දාන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට කුඩු පුරවන්නත් පුළුවන්. සමහර කුඩක් තියෙන්නේ ඒකේ. ඒක පුරවල පාවිච්චි කරන්නත් පුළුවන්. ඡායා පිටපත් යන්ත්‍ර. ඊළඟට අණු පිටපත් යන්ත්‍ර. අණු පිටපත් යන්ත්‍ර.
අණු පිටපත් යන්ත්‍ර කිව්වේ අර මං කිව්වේ ස්ටෙන්සිල් එක කපලා කියන්නේ ඒක print කරන් පස්සේ ඒක ඔටෝ එනවා. ඒකට ඒක අණුව තමයි එයා නිකන් ඒක නිකන් ඉටි කොලයක අරක නිකන් තද කරලා තියාගත්තා වගේ හදාගෙන ඒකෙන් තමයි මේ වැඩේ කරගන්නේ printing වැඩේ කරන්නේ. අණු පිටපත් යන්ත්‍ර. dot මුද්‍රණ යන්ත්‍ර, ink tank, inkjet, bubble jet, laser, ඡායා පිටපත් යන්ත්‍ර, අණු පිටපත් යන්ත්‍ර. right අපි චුට්ටක් බලමු අර printing queue එක කොහොමද වෙන්නේ කියලා. අණු පිටපත් යන්ත්‍රය කියලා කිව්වේ මම කිව්වා අර ආයෙත් අමතක වුණ සවුන්ඩ් දාන්න. හරි දැන් හරි. right හැමෝටම පේනව නේද? පේන්නේ නැති කෙනෙක් ඉන්නවද? හරි. There's a few things that you want to be aware of. I'm working in Procreate. This is my design that I'm going to work with. It's in Procreate, but whatever app you're using, you're going to want to mirror the image. That way you're going to have a stencil that has the proper orientation for what you want. Right there. You want to make sure that you mirror your image before exporting. We're going to save this image from Procreate. You share your artwork as a JPEG. So this will go into my gallery now. Now I can pull it from my gallery and get it into the Brother iPrint and Scan app. So we're going to go in here to all photos. We see that we have the one that we flipped. We're going to grab that. Done, get that up there. And what we're going to do is make some fine-tune adjustments to this. The first thing that we want to do, we want to crop this image. So what we're going to do is we're going to go to crop over here on the right, and we're going to crop that down. So that's what we're going to be manipulating right there. We are going to scale it if we want to, but let's say we want to move it a little bit. Our client's there, we need it sized down a little bit. All we do is just size it down to the size we need. Now if you see I have the design at the bottom of this page, I put it there so that not only can I see it, I can be efficient because I know this is a, you get to rotate your design. By using this angle, change the paper size to letter, legal, or A4 if you need that. You can also go into change the amount of copies. Don't necessarily need to do that when we're talking about light image, whatever device you have. The password is going to be the model number 773 plus the last 5 digits of the serial number. So you can find that serial number on the bottom. So now we are connected. We need to take our stencil paper. What we want to do is stencil paper එක දැන් මේකේ අරක කැටෙනවා වගේ සිද්ධ වෙනවා. මොකද දැන් මේ ගොඩාක් දියුණු ඒවා මීට වඩා මෙච්චරම දියුණු වෙලා ලංකාවට ටිකක් හොයාගන්නත් අමාරු වෙයි. මේක දියුණුම ක්‍රමයක්. මට පෙන්වන්න ඕනේ ස්ටෙන්සිල් එක පාවිච්චි කරලා කොහොමද කරන්න කියලා අපි බලමු. දැන් එයා ස්ටෙන්සිල් එක හදාගන්න යන්නේ. අර දැන් ડોකියුමන්ට් එක හදාගත්ත අවශ්‍ය කරන. Load the paper in here first. First thing we do, we remove the brown tissue paper. We're going to flip the paper over. We're going to remove this yellow backing off the back. That's a little different from the old way of doing things. Once we have that, with the printer facing towards us, we're going to feed the paper right into the printer feed, and you'll see and feel it catch just a little bit. You can then take and press, which is the second button down, the feed button. And you don't want to hit that too long because that will actually, if you hold that down, it'll feed your paper all the way through. So a few times we want to press the feed until we start seeing the paper come through. We want to lift this printer hood. That allows us to now adjust the paper side to side.
and on the front. Close that back down. You can get a nice read on whether you have the paper in there straight by this line that's on the top of the paper. You have it straight, now you're ready to print. Before we hit the print button, what we want to make sure is we have a little bit of tension on the stencil paper as it's coming out. The data from the iPad hits pretty fast, so that stencil will start printing out right away. Continue to use this paper throughout the day. Obviously, you wouldn't rip off this whole sheet. Stencil එක කියන්නේ දැන් ඔය අර iPad එකකින් වගේ දැන් මෙයා ඒ මහත්තයා පාවිච්චි කරේ iPad එකක් වුණාට අපිට පරිගණකයක් පාවිච්චි කරලා උනත් ඔය වගේ හදා ගන්න පුළුවන්. ඔක ටිකක් ගොඩාක් දියුණු මට්ටම එකක්. ලංකාවේ ටිකක් ඔය මට්ටමේ අඩුයි. ඔන්න ඔය වගේ stencil එකක් තියෙන. කියන්නේ ඔන්න ඕකට තමයි stencil එක කියන්නේ. එතකොට ඕකෙන් තමයි අවශ්‍ය print out කරන්න. Cut it straight across. There you have it. Nice, clean stencil that's going to make for a great tattoo. Let's say that the client wasn't happy with the size, you weren't happy to move it to a different part of the paper to go big. Print කරන එක තමයි කරන්නේ, right? Printer එක කියන්නේ ඒකටම අයිති කොටසක් තමයි printing කරන කෑල්ලේ වීඩියෝ එකේ නැහැ. ඊට පස්සේ ඒකෙන් print කරන එක තමයි කරන්නේ. තේරුණාද ළමයි? ග්‍රීක් වගේද? නියමි තේරුණාද? ඔව් තේරුණා සර්. right හරි. හරි අපි එහෙමනම් හතරවෙනි එක අපිට ලියන්න තියෙන්නේ නිමි කටයුතු සිදු කිරීම. නිමි කටයුතු සිදු කිරීම අවසාන වශයෙන් කරන්න. දැන් print out උත් අරගෙන ඉවරයි, ඔක්කොම කරලා ඉවරයි. දැන් ලස්සන්ට නිමි කටයුතු සිදු කරන්නයි තියෙන්නේ. නිමි කටයුතු සිදු කිරීම. ඒක යටතේ ලියා ගන්න. මෙයින් අදහස් කරන්නේ ලබාගත් පිටපත් නිවැරදි ලෙස ගොනු කිරීමයි. මෙයින් අදහස් කරන්නේ ලබාගත් පිටපත් නිවැරදි ලෙස ගොනු කිරීමයි. මෙයින් අදහස් කරන්නේ ලබාගත් පිටපත් නිවැරදි ලෙස ගොනු කිරීමයි. නිවැරදි ලෙස ගොනු කිරීමයි. මෙම නිමි කටයුතු ක්‍රියාවලියේදී නිමි කටයුතු ක්‍රියාවලියේදී පිටු නිසි පරිදි ගොනු කිරීම, පිටු නිසි පරිදි ගොනු කිරීම. ඒ කියන්නේ හොඳ ලස්සනට මෙහෙම එකතු කරන්න එපා මේ වගේනේ. ගොනු කරලා තියෙනවා. පිටු නිසි පරිදි ගොනු කිරීම, ආවරණ යෙදීම හා පිට කවර යෙදීම. එක්ක ආවරණයක් වෙන්න පුළුවන්, නැත්නම් පිට කවරයක් වෙන්න පුළුවන්. ආවරණ යෙදීම හා පිට කවර යෙදීම, පිටු නිසි ලෙස ගොනු කිරීම, ආවරණ යෙදීම හා පිට කවර යෙදීම, කඩදාසි ඇමිනීම වැනි කාර්යයන් ඉටු කළ යුතු වේ. කඩදාසි ටික හරියට අමුණන්නත් ඕනේ. කඩදාසි ඇමිනීම වැනි කාර්යයන් ඉටු කළ යුතු වේ.
කඩදාසි ඇමිනීම වැනි කාර්යයන් ඉටු කළ යුතු වේ. සර් ඔව් මොකද උනේ? සර් අනේ මුලින් ඉඳලා කියන්න පුළුවන්ද? පුළුවන්. හරි. නිමි කටයුතු සිදු කිරීම මාතෘකාව. හතරවෙනි එක ඈ. නිමි කටයුතු සිදු කිරීම කියන්නේ ෆයිනල් කරන එක අපි. මෙයින් අදහස් කරන්නේ ලබාගත් පිටපත් නිවැරදි ලෙස ගොනු කිරීමයි. ලබාගත් පිටපත් නිවැරදි ලෙස ගොනු කිරීමයි. මෙයින් අදහස් කරන්නේ ලබාගත් පිටපත් නිවැරදි ලෙස ගොනු කිරීමයි. මෙම නිමි කටයුතු ක්‍රියාවලියේදී පිටු නිසි ලෙස ගොනු කිරීම, පිට්ටු නිසි ලෙස ගොනු කිරීම ආවරණ යෙදීම හා පිටකවර යෙදීම ආවරණ යෙදීම හා පිටකවර යෙදීම ආවරණ යෙදීම හා පිටකවර යෙදීම කඩදාසි ඇමිනීම වැනි කාර්යයන් ඉටු කළ යුතු වේ. කඩදාසි ඇමිනීම වැනි කාර්යයන් ඉටු කළ යුතු වේ. කඩදාසි ඇමිනීම වැනි කාර්යයන් ඉටු කළ යුතු වේ. ඒකටම මෙසේ වැඩ නිම කිරීම සඳහා විවිධ උපකරණ අවශ්‍ය වන අතර මෙසේ වැඩ නිම කිරීම සඳහා විවිධ උපකරණ අවශ්‍ය වන අතර මෙසේ වැඩ නිම කිරීම සඳහා විවිධ උපකරණ අවශ්‍ය වන අතර ඒවායින් කීපයක් පහත පරිදි හඳුනාගත හැක. ඒවායින් කිහිපයක් පහත පරිදි හඳුනාගත හැක. ඒවායින් කිහිපයක් පහත පරිදි හඳුනාගත හැක. පොඩි අනුමාතෘකාවක් වගේ දාගන්න. නිමි කටයුතු සඳහා අවශ්‍ය උපකරණ. නිමි කටයුතු සඳහා අවශ්‍ය උපකරණ. නිමි කටයුතු සඳහා අවශ්‍ය උපකරණ. පළවෙනි එක ලැමිනේටින් යන්ත්‍ර. දැන් නම් හොයාගන්නත් නෑ. ලැමිනේටින් යන්ත්‍ර. ලැමිනේටින් යන්ත්‍ර. ලැමිනේටින් යන්ත්‍ර.
මේකෙන් කරන්නේ දැන් මේ අපි කියමුකෝ කවර් මේක කියලා right ලැමිනේටින් මැෂින් එකට දැම්මයින් පස්සේ මේක නිකන් මෙහෙම ප්ලාස්ටික් කවරයක් වගේ මේක මෙහෙම ඇලිලා හිටිලා එතකොට උඩින් නිකන් ප්ලාස්ටික් කවරයක් වගේ තියෙනවා ලැමිනේටින් කියන්නේ ලැමිනේටින් පේපර් එකක් තියෙනවා ඒක ඇතුළට යනවා මේ පොතේ කවර් එක. ඊපස්සේ ඒක හොඳට ලැමිනේට් වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ අපි ඒකට. ඒක යටතේ ලියා ගන්න ලැමිනේටින් යන්ත්‍රය කියන එක යටතේ පිට කවරේ සඳහා ප්ලාස්ටික් ආවරණයකින් ප්ලාස්ටික් ආවරණයක් පිට කවර සඳහා ප්ලාස්ටික් ආවරණයක් ප්ලාස්ටික් ආවරණයක් ලබා දීම ලැමිනේට් කිරීමේදී සිදුවේ. පිට කවරේ සඳහා ප්ලාස්ටික් ආවරණයක් ලබා දීම ලැමිනේට් කිරීමේදී සිදුවේ. පිට කවරේ සඳහා ප්ලාස්ටික් ආවරණයක් ලබා දීම ලැමිනේට් කිරීමේදී සිදුවේ. එමගින් ප්‍රකාශනයට අමතර ආරක්ෂාවක් ලැබේ. දැන් වතුර වැටුනහම ලැමිනේට් වෙලා තියෙනවා නම් ඒකට තෙමෙන්නේ නැහැ නේද පිට කවරේ ප්ලාස්ටික් ආවරණය වගේ තියෙන හින්දා තෙමෙන්නේ නැහැ. right? එතකොට අමතර ආරක්ෂාවක් ලැබේ. එමගින් ප්‍රකාශනයට අමතර ආරක්ෂාවක් ලැබේ. දෙවැනි එක බැඳුම් උපකරණ හා ද්‍රව්‍ය බැඳුම් බඳිනවා කියලා කියන්නේ ඒක බැඳුම් උපකරණ හා ද්‍රව්‍ය බැඳුම් උපකරණ හා ද්‍රව්‍ය කියන බඳින්න මොනවද පොත් බඳින්න එපා දැන් පොත ලස්සන්ට එකට මොනවද තියෙන්නේ කියන එක තමයි අපි ඒකෙන්දි කතා කරන්නේ. ඒක යටතේ ලියා ගන්න. ප්‍රකාශනයේහි පිටු හොඳින් බැඳීම හෝ ප්‍රකාශනයේහි පිටු හොඳින් බැඳීම හෝ ඇමිනීම සඳහා මෙම උපකරණ භාවිතා කරයි. හොඳින් බැඳීම හෝ ඇමිනීම සඳහා මෙම උපකරණ භාවිතා කරයි. මෙම උපකරණ භාවිතා කරයි. ඒකටම සරල ස්ටෙප්ලර් යන්ත්‍රයේ සිට ස්ටෙප්ලර් එක දන්නවනේ ටකස් කාලා ගහන්න ස්ටෙප්ලර් මැෂින් එක කියලා කියන්නේ සරල ස්ටෙප්ලර් යන්ත්‍රයේ සිට දන්නවනේද ස්ටෙප්ලර් මැෂින් එක ටකස් ගාලා ගහන්න සරල ස්ටෙප්ලර් යන්ත්‍රයේ සිට ස්ටෙප්ලර් යන්ත්‍රයේ සිට සරල ස්ටෙප්ලර් යන්ත්‍රයේ සිට විවිධාකාරයේ බැඳුම් උපකරණ දක්නට ඇත. කොහොම හරි පොත් ටික බයින්ඩ් කරන්න එහෙම නැත්නම් පොත් බඳින්න අවශ්‍ය කරන උපකරණ තමයි ස්ටෙප්ලර් එකත් ඒ වගේ එකක්. ඒක තව ඩබල් ස්ටෙප්ලර් මැෂින් එක ඒවා තියෙනවා. සරල ස්ටෙප්ලර් යන්ත්‍රයේ සිට විවිධාකාරයේ බැඳුම් උපකරණ දක්නට ඇත. අවසාන වශයෙන් කැපුම් යන්ත්‍ර කපන යන්ත්‍ර
අවසාන වශයෙන් කැපුම් යන්ත්‍ර ඒක යටතේ ලියා ගන්න. ප්‍රකාශනයක් බැඳීමෙන් පසු ප්‍රකාශනයක් ලස්සනට මේ වගේ දැන් බැඳලා ඉවරයි ඈ. ප්‍රකාශනයක් බැඳීමෙන් පසු එහි මටසිලිටු බව හා ස්මූත් කියලා කියන්නේ අපි දැන් මෙහෙට අහෙට මෙහෙට කොළ පැනලා මෙහෙම පිළිවෙලක් නැතුව තියෙනවනම් රයිට් එහෙම තියෙනවනම් මටසිලිටු බව හා නිමාව වැඩි කර ගැනීමට කැපුම් යන්ත්‍ර භාවිතා කරයි. මෙහෙම කොළ පැනලා අහෙට මෙහෙට ගිහිලා තියෙනවා නම් මේවා තියලා කැපුම් යන්ත්‍ර මෙහෙම කපනවා. වීඩියෝ එකක් තියෙනවා මම පෙන්නන්නම් ඈ. කැපුවම හරි පිළිවෙලකට තියෙනවනේ. නිමාව හොඳයි. මටසිලිටු බව හා නිමාව වැඩි කර ගැනීමට කැපුම් යන්ත්‍ර භාවිතා කරයි. නිමාව වැඩි කර ගැනීමට කැපුම් යන්ත්‍ර භාවිතා කරයි. හරි. පොඩි මෙතන තියෙනවා මේ තියෙන්නේ ලැමිනේටිං යන්ත්‍රයක්. ඒක අර නිකන් වීදුරු කියන්නේ මේ ප්ලාස්ටික් වලින් ලස්සනට මේ වෙලා එනවා. ඊට පස්සේ බැඳුම් උපකරණ හා ද්‍රව්‍ය ගැන අපි කතා කරා. ඊට පස්සේ කැපුම් යන්ත්‍ර කතා කරා. කැපුම් යන්ත්‍රයකින් වැඩ කරන්නේ මෙන්න මේ වගේ එකක් චුට්ටක් බලන්න. Level is number 87 option how you can cut. Now I'm gonna unbox this one. Here we have something. In this we have a handle here. This is the razor. Just look at the sword. As you see the handle, and you just need to put the paper as this here. You need to cut. Here we have one marker. Here we have one screw. By this we can lose and fix the location of it. The build quality is awesome. It's made all steel, heavy steel. See at the down. This one too. This is the plastic. And we have size indicator B7, B4, A5, the B5, A4 and B4 size available. Okay, here we are. I have one pamphlet of mine. I want to cut this. I have to put as this. After that, this I can set the location. And after that I have to check. Okay, a little bit here. And but this will hold the paper so it will not move from its place, as you see. And this is all. And the finishing of the paper I want to show you is awesome. It's professional touch. It's not look as you cut by some stupid machine. It's look as a professional cut that I'm talking about. Now these two together I will put here for cut. I need to adjust a little bit, as you see. And here we go. So much soft and gentle. And it's cut perfectly. විදිහට ලස්සනට පිළිවෙලකට කපන්න පුළුවන් මේ කැපුම් යන්ත්‍ර මගින්. රයිට් හරි. එතකොට අපි අද දවසේ ඉගෙන ගත්තේ අපි කලින් දවසකත් කතා කරා. ඒ කියන්නේ ගිය සතියේ කතා කරා. ඒ වුණාට අපි වැඩිදුර කොටස් 4ක් යටතේ අපි මේක ඉගෙන ගත්තා. අත්පිටපත් සැකසීම කොහොමද? ඒ කියන්නේ අපි අතින් ලියන එකක් හරි ටයිප් කරගත් එකක් හරි කම්පියුටර් එකකින් කම්පියුටරයිස් කරලා හදාගත් එකක් හරි
අත්පිටපතක් තියෙන්න ඕනේ අපේ මූලික ලේඛනයේ විදිහට. ඊට පස්සේ ඒක අකුරු යෝජනය සහ පිටු සකස ගන්න ඕනේ. ඒකට නොයෙකුත් softwares තියෙනවා. ඒවා පාවිච්චි කරලා අපිට ලස්සනට පිටු ටික හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න මුද්‍රණ කටයුතු කරනවා. අවශ්‍ය නම් පිටපත් ටික ගන්න පුළුවන්. ෆොටෝකොපි මැෂින් එකකින් හරි අර ස්ටෙන්සිල් printing machine එකකින් හරි. ඊට පස්සේ අවසාන වශයෙන් නිමි කටයුතු ලස්සනට ඒවා ස්ටෙප්ලර් කරලා හරි බයින් කරලා හරි ඒවා ලස්සනට හදලා අවශ්‍ය වුණොත් අර වගේ කපලා ඒක හොඳ පොතක් එහෙම නැත්නම් ප්‍රකාශනයක් විදිහට ලස්සනට අපිට කරන්න පුළුවන්. එතකොට ඔය ටික තමයි අපි අද දවසේ ඉගෙන ගත්තේ. ළමයි මොන හරි ගැටලු තියෙනවද? ඔක්කොම ග්‍රීක් වගේද? තේරුණා නේද කට්ටියට? ගැටලු නැහැ නේ? හරි. එහෙමනම් අපි නැවත ලබන සතිය හම්බ වෙමු. මේකේ තව ඉදිරි කොටස් වලට අපි යමු ලබන සතියේ. එහෙමනම් සියලු දෙනාටම ආයුබෝවන්. නැවත අපි ලබන සතියේ හම්බ වෙමු. පරිස්සමින් ඉන්න ගෙවල් වලට වෙලා. එහෙමනම් සුබ රාත්‍රියක් අපි ආයි නැවත ලබන සතියේ මුණ ගැහෙමු.